පිංහතුනි අපි චුට්ටක් විමසල බලමු ඔබට මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය කර්මය අපි කවුරුත් ඒ ධර්මතාවයට යටත් වෙලයි යමක් රැස් කරගත්තොත් ඒක අපිට මරගෙන යන්න වෙන කාගවත් ඇගේ ගහල බේරෙන්න බෑ ඒ නිසා ඒ කර්මය හැදෙන්නේ කොහොමද ඒ කර්ම සකස් වෙන්නේ කොහොමද ඒ කර්මයෙන් මිදෙන ක්‍රමේ මොකක්ද ඊළඟට මරණාසන්න මොහොතේ මොනවගේ කර්ම බලවත් වෙන්න පුළුවන් ඒ වගේ අකුසල් හිතට බලවත් වෙලා වද දෙනකොට කොහොමද කුසල් මතු කරගෙන එක යටපත් කරගන්න ඔය වගේ කරුණු කීපයක් අද අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු දැන් මම ඔබෙන් සාමාන්‍ය කර්මය දන්නවන්නේ කියනවා නේද මේක මගේ කර්මය කියනවානේ දැන් ඔබෙන් ඇහුවොත් මොකක්ද කර්මය මොකක්ද මේ කර්මය ධර්මය විස්තර කරන කර්මය කියන්නේ මොකක්ද බය නැතුව කියන්න මොකක්ද මොකක්ද කර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු වචනයක් තියෙනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාළ ඔන්න කවුරු හරි ඔබෙන් ඇහුවොත් මොකක්ද කර්මය කියන්නේ කියලා චේතනාහම් භික්ඛවේ කම්මං වදාළ මහණෙනි චේතනාව කර්මයයි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා චේතනා පහළ කරලා අපි කර්ම කරනවා කායේ වාචාය මනසා සිත කය වචනේ කර්ම රැස් කරනවා හැබැයි කර්ම රැස් කරන්න චේතනාව පහළ කරලා එක් කරන්න චේතනාව තමයි කර්මයක් එතකොට මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන මෙහෙම දැන් ගැඹුරින් බණහ පොයත් ඇතිමික්ටියක් අහගෙන ඉන්න එතකොට තේරෙනවා දැන් ඔබට මාව පේනව නේද පේනවා කොහොමද ඔබ මාව දකින්නේ ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතුයි අපිට යමක් මාව විතරන්නේ මේ හැම දෙයක්ම ඔබට පේන්නේ කොහොමද ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතුයි ඒකට අපි කියනවා ඇසේ ස්පර්ශය ඒ ඇසේ ස්පර්ශයත් එක්ක කරුණු තුනක් එකවර වෙනවා හැබැයි අපි වෙන වෙන මේක තේරුම් ගන්න විස්තර කරමු ස්පර්ශය නිසාම විඳීමක් ඇති වෙනවා විඳින දේම හඳුන ගන්නවා වෙන දෙයක් නෙමෙයි විඳින දේම ඇහෙන් හඳුන ගන්නවා ඒකට අර විඳීමට කියනවා වේදනා හඳුනා ගැනීමට කියනවා සංඥා හඳුනගත්ත දේ ගැනම චේතනාවක් පහළ වෙනවා රූප සංචේතන අන්න ඒක කර්මය ඇහැ මුල් කරගෙන කර්ම සකස් වෙන්නේ ඇහි ස්පර්ශයත් එක්ක ඇහැට පේන දේ ගැන චේතනාවක් පහළ වෙනවා රූප සංචේතන දැන් ඔබට මම මේ කතා කරන දේ ඇහෙනව නේද ඇහෙනවා ඒ ඇහෙන්නේ කොහොමද කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනවා සෝත විඤ්ඤාණ කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනවා ඒකට අපි කියනවා කනේ ස්පර්ශය ඒ ස්පර්ශයත් එක්කම කරුණු තුනක් තියෙනවා ඇති වෙනවා විඳීම් හඳුනා ගැනීම චේතනා වේදනා සංඥා සංස්කාර කියන්නේ ඒවට එතකොට විඳිනවා ඇහෙන දේ ගැන විඳීමක් ඇති වෙනවා විඳින හඬ හඳුන ගන්නවා මේ මොකක්ද කියන්නේ කියලා හඳුන ගන්න සතෙක් කෑ ගැහුවද එන්න කිව්වද යන්න කිව්වද කවුද කාගේ කටහඬ හඳුන ගන්න සංඥා ඒ හඳුනගත්ත දේ ගැන හිත ඇතුලේ චේතනාවක් පහළ වෙනවා සංස්කාර චේතනා ශබ්ද සංචේතන එක කර්මයක් ඊළඟට මේක හොඳට අහගෙන ඉන්න නාසයට ගඳ සුවඳ දැනෙනවා අපිට ඒ දැනෙන්නේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතුයි ඒත් එක්කම කරුණු තුනක් හටගන්නවා ඒ ස්පර්ශය විඳීම් හඳුනා ගැනීම චේතන දැනෙන ගඳ සුවඳ ගැන විඳීමක් උපදී විඳින ගඳ සුවඳ මොකක්ද කියලා හඳුන ගන්න හඳුනගත්ත ගඳ සුවඳ ගැන චේතනාවක් පහළ වෙනවා ගන්ධ සංචේතනා කියලා අපි එකට කියන එක කර්මයක් දැන් ওই විදිහටමයි ඊටු ටික කෙටියෙන් මතක තියාගන්න දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙන එකට කියනවා රස සංචේතන කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙන පොට්ටබ්බ සංචේතන
හිතට එන අරමුණු ගැන චේතනා පහළ වෙන ධම්ම සංචේතන. දැන් එහෙනම් චේතනාව තමයි කර්මය. දැන් චේතනා රැස්සෙන ස්ථාන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ආයතන 6ෙම අපිට චේතනා පහළ වෙනවා. ඒ කියන්නේ කර්ම රැස් වෙනවා. ආයතන 6ෙම කර්ම රැස් වෙනවා. දැන් ඕක හොඳට බුද්ධිමත්ව මෙහෙම හිතන්න. ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා. ඒ කර්ම. කනට ඇහෙන ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙනවා. කායට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙනවා. හිතෙන සිතුවිල්ලක් ඔස්සේ චේතනා පහළ වෙනවා නම් ඔබටවත් මටවත් අපි කාටවත් කර්ම රැස් නොකර ඉන්න පුළුවන්. පුළුවන්. බෑ. හැම වෙලේම කර්ම රැස් වෙනවා. කර්ම රැස් නොකර ජීවත් වෙන්න ක්‍රමයක් නෑ අපිට. එහෙම කොහෙවත් ඉන්න ක්‍රමයක් නෑ. බුදුවරු පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ කර්ම රැස් නොකර ඉන්න ක්‍රමයක් නෙවෙයි. එහෙම ඉන්න බෑ අපිට. අපිට පෙන්නලා දෙනවා මේ චේතනා පහළ කරලා අපි රැස් කරගන්න කර්මයන්ගෙන් එක පැත්තක් තියෙනවා සම්පූර්ණයෙන් නවත්ත ගන්නවා. සබ්බ පාපස්සා කරනවා. සියලු පාපී අකුසල කර්ම වලින් වළකින්න. අන්න චේතනා පහළ කරලා සිත කය වචනය ඔස්සේ රැස් කරගන්න අකුසල කර්ම වලින් වළකින්න. කුසලස් උපසම්පදා ඒවත් කර්ම තමයි. ඒවා උපසම්පදා කියන්නේ වඩන්න ඕනේ රැස් කරන්න. බණ අහනවා, දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. ඒවත් චේතනා පහළ කරලා කරන්නේ. ඒවා රැස් කරන්න. ඒවා වඩන්න. ඒවත් කර්ම තමයි. සචිත්ත පරියෝදක්න තමන්ගේ හිත දමනය කරනවා. බණ භාවනාව ඔස්සේ කර්ම රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. ඒකනේ සමාධිය වඩන කෙනාට ඒවට කියන ආනිඤ්ඤාභි සංස්කාර. පින් කරනකොට රැස් වෙනවා පුඤ්ඤාභි සංස්කාර. අකුසල් කරනකොට රැස් වෙනවා අපුඤ්ඤාභි සංස්කාර. ධ්‍යාන වඩනකොට රැස් වෙනවා ආනිඤ්ඤාභි සංස්කාර. ඒ නිසා තමයි ඒ ධ්‍යානයන්ට අනුව බ්‍රහ්ම තලවල ඒ අය උපදී. ඒ කර්ම නිරුද්ධ වෙන විදිහට කර්ම රැස් වෙන මාර්ගයක් තියෙනවා. ඒක තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය ශ්‍රායක මාර්ගය. ඒ මාර්ගය තුල බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර පුණ්‍ය පාප මේ සියලු කර්මයන්ගේ විපාක ෂේ වීම පිණිසයි ඒකේ කර්ම රැස් වෙන්නේ. ඒක විතරයි කර්මයන්ගෙන් මිදෙන්න තියෙන මාර්ගය. එතකොට දැන් කර්මය ගැන ওই විදිහට තේරුම් ගන්න. ඊළඟට තව අපේ ජීවිතේ එක වෙලාවක් තියෙනවා අපිට කර්ම රැස් වෙනවා. හැබැයි ඒකේ විපාක නැහැ. කර්ම රැස් වෙනවා විපාකේ වඳයි. විපාකේ බලවත් නැහැ. විපාක දෙන්නේ නැහැ ඒවා. ඒ මොන වෙලාව? නිදාගෙන හීන දකින්නවනේ. බුදුරජාණන් වහන්සේ සිහින ගැන ධර්මයේ විස්තර කරන්නේ කරුණු තුනක් කියනවා සිහින ගැන. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ වඳ බව කියලා. සිහින කියන්නේ ජීවිතේ මුලාවක් කියලා. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බව. ඔන්න ඔය වචන තුන තියෙනවා. මේක තියෙන්නේ ආදිත්ත පරියාය සූත්‍ර. සිහින ගැන ඔය විස්තරය. එතකොට ඒකට හේතුව දැන් අපි හීනෙන් දැන් අපි හිතපු සමහර ලාවට හීනයක් දකින්න කවදාවත් හිතපු නැති දෙයක්. ගහ ගන්නවා, රණ්ඩු වෙනවා, බෝම්බ ගහනවා. බෝම්බයක් අතින්වත් අල්ලලා නැහැ කවදා. හැබැයි හීනයක් දකින්න. තරහකාරයන්ගෙන් පලි ගන්නවා. අපි හිතමු මෙච්චර බරපතල නැති නිකන් සරල හීනයක් ගන්න. ආස කරන දෙයක් තියෙනවා අනේ ගන්න සල්ලි නැහැ. ඕක ගැන හිතා නිදා ගන්නවා. හීනෙන් දකින්න මේක හොරකම් කරගන්න. දැන් නැගිටපු ගමන් හොරෙද්ද? නෑ ඒක හීනයක්. ඒකේ විපාක ශක්තියක් නෑ. ඒක හීනයක්. හීනෙන් දකින්න පුළුවන් මේ පෞකාර පාපී දේවල් හීනෙන් පේනවා. හැබැයි ඒවට විපාක ශක්තියක් නෑ. හැබැයි මතක තියාගන්න ඒ හීනත් නවත්ත ගන්න බැයිද? පුළුවන්. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෛත්‍රිය වඩනකොට න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන පේන්නේ නැහැ කියලා. මෛත්‍රී සිත වඩන්න මෛත්‍රී සිත දියුණු කරනකොට හොඳ සිහියෙන් නැගිටින වෙලාව සිහි කරලා මෛත්‍රී අරමුණ හිතට අරන් නිදාගන්න. න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ. මෛත්‍රී භාවනාව තමයි නින්දෙදි හිත රැකෙන
බලවත්ම භාවනාව. නින්දෙදි හිත රැකෙනවා. ඒකනේ මේ භාවනාව පටන් ගන්නකොට පළවෙනි ආනිසංසය මොකක්ද? සුඛං සූපති. සැපසේ නින්දට වැටෙනවා. ඔන්න පළවෙනි ආනිසංසෙම තියෙන නින්ද ගැන. සැපසේ නින්දට වැටෙනවා. නිදාගන්න කියලා වදයක් නෑ. සුඛං පටිපුඤ්ජති. ප්‍රබෝධමත් අවදිවීමක් ලබන. න පාපකං සුපිනම් පස්සති. පව්කාර හීන දකින්නේ. එතකොට මෛත්‍රී ආනිසංසවල පළවෙනි දෙවනි තුන්වෙනි ආනිසංස තුනම තියෙන්නේ නින්දත් එක්ක. දැන් බලන්න අපිට මොන දේවල් තිබ්බත් නින්ද යන්නේ නැත්නම් වැඩක් තියෙනවා. කොච්චර වද විඳිනවද? නින්ද යන්නේ නැහැ කියන. සමහරට වෛද්‍යවරු හම්බෙන්න යනවා, උපදෙස් ගන්නවා, බේත් පෙති හොයනවා. කොච්චර සමහරලාවට නිදාගන්න ගියාම භයානක දේවල්, ජීවිතේ හිතපු නැති දේවල්. ඊනෙන් බය වෙනවා, දත් මිටි කනවා, නැතිලා නැති වාඩි වෙලා ඉන්නවා, රැතිස්සේ සැරෙන් සැරේ බය වෙලා හැරෙනවා. ඒ නිසා නින්දෙදිත් හිත රැකෙනවා, හිතේ මෛත්‍රිය පුරුදු කරනකොට. අවදියෙන් ඉන්න වෙලාවට කර්ම රැස් වෙනවා හැම වෙලාවෙම. ඒ නිසා තමයි සිහියෙන් ඉන්න කියන්නේ. ඒ රැස් කරගන්න චේතනා පහල කරලා රැස් කරගන්න කර්මයන්ගේ විපාක ඒවා හරි පුදුමයි. මේ කර්ම විපාක විශ්ේ විස්තර දැන් මේක මේ අපි මෙහෙම කිව්වට කර්ම විපාක විශ්ය ඔබටවත් මටවත් කාටවත් තේරෙන්නේ. තේරෙන්නේ කාටද? බුදු නුවණට විතරයි. කම්ම විපාකෝ අචින්තියෝ කියන්නේ ඒකයි. අචින්තිය. ඒක බුදුවරුන්ට විතරයි විශ්ේ වෙන්නේ. ඒකනේ අපි තරක කරන්නේ. අච්චර පව්කාරය අර යසාගේට ඉන්නවා. මේ අහිංසක මිනිස්යාටමනේ මේ ඔක්කොම කරදර. කො මේ පින් කරන මිනිස්සුන්ට මේ විපාක. කොහොම හිත තරක කරන්නේ නැද්ද? කොච්චර බණ ඇහුවද? ඇයි අපිට මේකේ විපාක විශ්ේ තේරෙන්නේ? ඒක තේරෙන්නේ බුදු කෙනෙක්ගේ බුදු නුවණට මේ කර්ම විපාක විශ්ේ තේරෙන්නේ. හැබැයි අපිට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කොටස් කීපයක් අපේ නුවණට තේරෙන විදිහට පෙන්නනවා. ඒ තමයි අපි මේ චේතනා පහල කළ රැස් කරගන්න සමහර කර්ම තියෙනවා මිලව මතුවේ. ඒවට අපි කියනවා දිට්ඨ ධම්ම වේදනා. සමහර ඒවා තියෙනවා මේ ජීවිතේ මතුවෙන්නෙම නැහැ. මහා දරුණු අකුසල, දැන් ආනන්තරීය අකුසල මෙලොව විපාක දෙන්නේ. දරුණු අකුසල් කරලා මැරෙනකම් වැජබිලා ඉන්න සමහර. දැන් අජාසත් රජු සෝවාන් වෙච්ච තමන්ගේ තාත්තා වද දීලා මැරුවේ. නිකම් පව්කාර මේ රජෙක්ව නෙමෙයි, වෙන කවුරුවත් නෙමෙයි, තමන්ගේම තාත්තා බිම්බිසාර රජුරුවා. කන්න නොදී හිර කරලා වද දීලා යටිපතුල් පළලා ධර්මාවබෝධයක් ලැබපු රජ කෙනෙක් ඒ වද දීලා මැරුවේ. හැබැයි එහෙම මරලා අජාසත් රජකමේ හිටියේ නැද්ද? රජ වුණා. මැරෙනකන් රජකමේ හිටියා. මිනිස්සු කියන්නේ නැති අච්චර පව්කාර රජාට කෝ මේ විපාක? තාම රජකමේ ඉන්නවනේ කෝ කී. හැබැයි මරණින් මත්තේ ආනන්තරිය අකුසලේ විපාක දෙන්නේ මේ ජීවිතේ නෙමෙයි. ඊළඟ ජීවිතේ. කල්පයක් අපාය. එතකොට ඒවට කියන උපපච්ච වේදනීය කර්ම. තව සමහර කර්ම තියෙනවා ආත්මයක් 2ක් 3ක් 4ක් විපාක දීලා නතර වෙන්නේ. අපරාපරිය වේදනී නිවන් දකින්නකන් සසරේ විපාක දිදියන. අපරාපරිය වේදනී. එතකොට ඔය වගේ කර්ම විපාක વિશે හරි පුදුමයි. එතකොට ඔය අතර ඔබ අහලා ඇති කුණ්ඩදාන මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා කුණ්ඩදාන කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේට මහා පුදුම ප්‍රශ්නයක් තිබ්බේ. පැවිදි වෙච්ච දවසේ ඉඳන් යන තැන ගෑණින් පස්සෙන් එනවා වගේ පේනවා ඡායාව. මිනිස්සු ඉතින් නිඳා කරනවා, ගරහනවා. ඒ හාමුදුරන්ට නොයි කතා හදනවා. ඉන්න ආරාම වලින් මිනිස්සු බැලලා පන්නනවා. ඉතින් ඔහොම අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ගියා ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම බොහොම සිල්වත් කෙනෙක්. මම නිවන් දකින්න මේ වීරිය වඩන කෙනෙක්. ස්වාමීනි මට මේ වගේ බොහෝ අභූත චෝදනා එනවා. මේ කාන්තාවක්ම මේ මගේ ළඟ ඉන්නවා, මෙහෙම මගේ පස්සෙන් ඉන්නවා කිය මිනිස්සු චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබට ඕකෙන් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා. මේ සසරේ ඔබ කරපු කර්ම විපාකයක් කිය ඔබට එන්නේ.
ඔබ වීරිය වඩලා රහත් වෙන්න කිව්වා. එතකොටයි කියෝක නැති වෙන්නේ. එතකන් ඡායාවක් වේ. බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි මොකක්ද මේ සසරේ කරපු කර්මය? ඔන්න බලන්න සමහර කර්ම මේ කාශ්‍යප බුද්ධ ශාසනය සසරේ නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනෙක්. ඒ කාලේ උක්ෂ දේවතාවෙක් වෙලා දේවතාත්මික ඉපදිලා හිටියා. කාශ්‍යප බුද්ධ ශාසනයේ පස්සේ කියන්නේ කාශ්‍යප බුදු ශාසනයේ තියෙන කාලේ උක්ෂ දේවතාව. දෙවිවරු ඔක්කොම සම්මාදිට්ඨික නෑ මතක තියාගන්න. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඕන තරම්. දැන් මේ උක්ෂ දේවතාව ඉන්නකොට ඔය අතරේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. දෙන්න පුංචි කාලේ ඉඳන් යාළුවෝ. එකට ඉස්කෝලේ ගියා, එකට හැදී වැඩුණා. එකට ඉතින් ඒ කාලේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ඊට පස්සේ දෙන්නම කතා වුණා අනේ අපි මේ හරියන්නේ නැහැ මේ කාමභෝගී ජීවිත අපි පැවිදි වෙමු. දෙන්නම එකට පැවිදි වුණා කාශ්‍යප බුද්ධ ශාසනය. පැවිදි වෙච්ච දවසේ ඉඳන් එකට ධර්ම සාකච්ඡා කරන උදේ එකට නැගිටිනවා එකට එකපාරේ තමයි පින්ඩ පාතය. දැන් දෙන්න හරි යාළුවෝ. ඔහොම ඉන්නකොට දැන් අනිත් අයත් කියනවා මේ දෙන්නගේ පුදුම හිතවත්කම, පුදුම යාළුකම. මේ දෙන්න නම් බිඳවන්න බෑ. ඔහොම කියන්නේ නැද්ද? ඔහොම කියනවනේ දැන් දෙන්නේ කොහොම හිතවත්කමින් යාළුකමින් ඉන්නකොට ඔහොම නිකන් අනිත් අය කියනවා මේ දෙන්නගේ පුදුම හිතවත්කම. මේ දෙන්න නම් තරහ කරන්න බෑ. එහෙම කියනකොට මතක තියාගන්න සමහර නොපෙනෙන බලවේග ඉන්නවා. ඒ අහගෙන ඉඳලා උපක්‍රම යොදනවා. ඒව දැන් මිනිස්සු අතරත් නැද්ද? ඔහොම කියනකොට දැන් කාට හරි තරහ යන්නේ නැහැ කිව්වොත් බලමුකෝ තරහ ගස්සලා කියලා නිකන් කේන්ති ගස්සන්න උත්සාහ කරන චරිත නැද්ද? ඉන්නවා. ඒ වගේ මේ කහගෙන ඉඳලා අර දේවතාව කල්පනා කරා දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න. පොඩි පරීක්ෂාවක් කරලා බලන්න. චෙක් කරන්න හිතුවා. ඔය අතරේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්න ඉතින් පෝය කරන දවසක් මාසෙකට දෙපාරක් පෝය කර්ම කරනවා. උන්වහන්සේලා යන්න ඕනේ කැලේ මැද්දෙන් යන්න ඕනේ ඈත තියෙන මේ පෝය සීමාවකට. ඔහොම දැන් දෙන්න එකට යනකොට දැන් කැලේ මැද්දෙන් යනකොට එක තැනකදී මේ එක ස්වාමීන් වහන්සේ නමකට ටිකක් බඩේ අමාරුයි වගේ කිව්වා මේ ස්වාමීනි මේ මට චුට්ටක් කැලේට යන්න ඕනේ කියලා. හොඳයි එහෙනම් උපාසකකින් ඉක්මනට එන්න කිව්වා. දැන් යාළුවා වුණා පස්සෙන් යන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. අර ස්වාමීන් වහන්සේ කැලේ ඇතුළට ගියා. ඉතින් කැලේ ඇතුලේ මේ වැසිකිලි ඔක්කොම තියෙනවද පහසුකම්? නෑ වතුර හොයාගෙන ඉතින් ඔය ගිය කාර්ය කරගෙන එනකොට අනේ වෙලා ගියා. ඒ කැලේට ගිය ටිකට අර දේවතාව මොකද කරේ? දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න කාන්තාවක් වගේ වෙස්වලාගෙන අර කැලේ පැත්තට ගිය ස්වාමීන් වහන්සේ ගිය පැත්තෙන් නිකන් රෙදි හද සැක හිතෙන විදිහේ ඡායාවක් මවල පෙන්වුවා අනිත් භික්ෂුවට. ටිකක් වෙලා ගියා වතුර හොයාගෙන ඉති වැඩේ කරගෙන ඉන්න අර හාමුදුරන්ට සැකයක් ඇති වුණා. මේ ගිහිල්ලා මෙච්චර වෙලා ගියේ මේක තමයි කියලා. අනේ අර ස්වාමීන් වහන්සේ ටිකක් පරක් වෙලා ආපු ගමන් කිව්වා දුස්සීලයක් උඹත් එක්ක මගේ ආය ඇසුරක් නැහැ කියලා. කියපු ගමන් අර ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ඇයි මොකද්ද මං කරපු වැරද්ද? නෑ කතා නෑ කිව්වා. දෙන්නම ශබ්ද නැතුව ගියා පොය කරා. ගිහිල්ලා පොය කරනකොට ස්වාමීන් වහන්සේලාගේ ඉස්සරලා ඇවැද්ද ඉස්සලා ඉතින් පිරිසිදුකම ගන්න අහනවා. දැන් මේ පොය සීමාවෙ ස්වාමීන් වහන්සේලා සිල්වත්ද කියලා අහනකොටම අනික් ස්වාමීන් වහන්සේ කිව්වා මගේ යාළුවා වෙන්න පුළුවන්. උන්වහන්සේ පොය සීමාවෙන් එළියට දාන්න ඕන සිල්වත් භික්ෂුවක් නෙමෙයි කියලා කිව්වා. කියනකොටම අර දේවතාවත් ඇතිගත්තා. අහෝ මම මේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න ගිහිල්ලා මං කරගත්ත අකුසලයි. ඒ වෙලාවේ පොය සීමාවේ පෙනී හිටියා. දේව ස්වරූපයෙන් පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මමයි මේ දේ කරේ. උන්වහන්සේ සිල්වත් කි. දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න මං කරේ. අනේ මට සමා වෙන්න කියලා. සංඝයා ඒක පිළිගත්තා. එදා පොය කරා. හැබැයි පොය කරලා එළියට ගියාට පස්සේ අර පුංචි කාලේ ඉඳන් තිබ්බ මිත්‍රත්වයේ දෙන්න එදා දෙපැත්තකට බෙදිලා ගියා. දැන් සමහර ලාවට එකට ඉඳලා එහෙම දෙයක් වුණාම අනිත් කෙනාට හිතෙන්නේ නැද්ද මෙච්චර එකට ඉඳලත් මට මෙහෙම කිව්වනේ මාව සැක කරානේ කියලා හිතෙනවනේ. අර දේත් එක්ක දෙන්නගේ ඒ හිතේ බිදිච්ච දේ දෙන්න දෙපැත්තට බෙදිලා ගියා. ආරාම දෙයක බණ භාවනා කරලා උන්වහන්සේලා දෙනම ධර්ම අවබෝධය ලැබුවා. අර දේවතාව දේවාත්මෙන් චුත වෙලා අපායට වැටුණා. ඔය කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලේ අපාය අර අකුසල විපාකේ ගෙවලා
අපේ ගෞතම බුදුහාමුදුරු පහළ වෙනකොට අපායෙන් උඩට ඒක ගෙවල. ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේ මනුස්ස ලෝකේ ඉපදුනා බොහොම පොහොසත් තැනක ඉපදුනා. කුමාරයෙක්. රාජ පවුලකට සම්බන්ධ කුමාරයෙක්. ගිහි කාලේ හිටියා කිසි ප්‍රශ්නයක් නැහැ. නිසි වයස එනකොට විවාහ වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට විවාහ වෙලා විවාහ ජීවිතේ කාලයක් හිටියා. ප්‍රශ්නයක් නැහැ. ඒ අතරේ ඔහොම කාලයක් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගමට ආවා. එදා බණහලා සසර පුරුද්දට පැවිදි වෙන්න හිතුවා. ගිහිලා කියද්දි බිරිඳත් අවසර දුන්නා, දෙමව්පියොත් අවසර දුන්නා පැවිදි වෙන්න. අනේ කමන්නේ කවුරු හරි ගැලවෙනවා නම් කියලා අවසර දුන්නා. බොහොම සතුටින් පැවිදි වුණා. ඊතකම් කරදරයක් නැහැ. පැවිදි වෙලා සිවුර දාගත්ත දවසේ ඉඳන් අන්න විපාකය ආව පස්සේ. සිවුර ඇඟට දාගත්තද එතන ඉඳන් ගෑණි පස්සෙන් එනවා වගේ ඡායාවක් පේන්න ගත්ත මිනිස්සුන්ට. කුටියක හිටියත්, පිණ්ඩපාතේ ගියත් නින්දා පහස. උන්වහන්සේ තමයි වීරිය වඩලා රහත් වුණා. රහත් වෙච්ච දවසේ තමයි කියනවා මේ ඡායාව පේන එක නැති වුණා. ඒ තමයි කුණ්ඩදාන මහරහතන් වහන්සේ. එතකොට හිතන්න සමහර කර්ම එන්නේ ඒවැ විපාක ඒහා සමාන පරිසරයක් යෙදෙන කොටයි එන්නේ. දැන් සමහර අය ඉන්න ඔහේ පව් කර කර පව්කාර ජීවිත ගත කර කර හොඳට වැජබිලා ඉන්නවා. කිසි කරදරයක් නැහැ. භාවනා කරන්න පටන් ගත්තද බණ අහන්න හිතුවද එදා ඉඳන් කරදර. සමහර අයට එහෙම අහලා නැද්ද? ඔය කාගෙන බීගෙන ඔය හොඳට ඉන්න සමහර කිසි කරදරයක් නැහැ. අපි බොහොම ජොලියේ ඉන්නවා කියනවා. ඊට පස්සේ ඔන්න මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා ඔන්න ඒ ඔක්කොම අතහැරලා භාවනා කරන්න පටන් බණ අහන්න පටන් ගන්නවා. භාවනා කරන්න පින්කම් කරන්න පටන් ගත්ත තැන ඉඳන් එක දිගට කරදරේ. මතක තියාගන්න ඒවා මේ කවුරුවත් කරපු දේවල් නෙමෙයි. තමන් සසරේ වපුරපු දේවල් තමන්ට එන හැටි. මතක තියාගන්න අපි බණ භාවනා කරන කෙනෙකුට කරදර කරලා තිබුණොත් කවදා හරි ඒකේ විපාක එන්නේ අපි බණ භාවනා කරන්න ගිය දවසට. සමහරු ඔය භාවනා කරනකොට ධර්මයේ දියුණු කරනකොට බණ භාවනා කරන අයට නොයේක් විදියට උසුළු විසුළු කරලා ඒවට හිරිහැර පීඩා කරනවා. අකුසල් කර කර අපායේ වැටි වැටි යනකම් ගානක් නැහැ. කවදා හරි Taman නිවන් දකින්න ඕනෑ කියලා ධර්ම මාර්ගයට හැරුණද අන්න ධර්මයේ වඩන කෙනාට කරදර කරපු එකේ විපාකේ. සමහර අය ඉන්නවා පැවිදි වෙන්න බෑ. පැවිදි වෙන්න හිතනවා, පැවිදි වෙන්න යනවා, පැවිදි වෙන්න ගිහිල්ලා සිවුර දාගත්ත දවසේ ඉඳන් සිවුරේ ඉන්න බෑ. පුදුම කරදර. ඒවා සසරේ තමන් කරපු විපාක තමන් කරාය නැහැ. ඒ නිසා මේ කර්ම විපාක විෂය හරි පුදුමයි. ඒවා ගැන හිතන්න. හැබැයි මතක තියාගන්න මේ කාගේවත් කර්ම කවුරුත් ගෙනියනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්නවා කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනී කම්ම බන්ධෝ කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මේ ලෝකේ සත්‍යයන් කර්මයේ ස්වකීය කරගත්ත පිරිසක් ඔබත් මමත් අපි කවුද? කර්මයේ දෑවැද්ද කරගෙන දායාද කරගෙන මේ යන ගමනක් තියෙනවා. කම්ම පටිසරණ අපිට කර්මයේ තමයි පිරිසක් අපිම කරපු දේවල්. කම්ම බන්ධු අපිට ඉන්න එකම නෑ අපේ එකම ඥාති අපිම රැස් කරගත්ත කර්ම. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. අපි යම් යහපත් දෙයක් කරොත් ඒක යහපත් විපාක අපිට ලැබෙන. අපි කරන දේ අයහපත් නම් ඒකේ විපාක අරගෙන යන්නේ අපිම යයි වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න සසරේ කරපු දේවල් අපේ පස්සෙන් එනවා. අපි දන්නේ අද මෙහෙම හිටියට සසර කර්ම විපාක මොනවා අපේ පස්සෙන් එනවද කියලා. ඒ නිසා සමහර කර්ම තියෙනවා. දැන් බලන්න බුදුහාඳුරන්ටවත් කර්ම විපාක නවත්තන්න පුළුවන්ද? කාගේවත් කර්ම විපාක නැ බුදුහාඳුරන්ට කොච්චර කරදරයි. දැන් හිතන්න බුදුහාඳුරන්ගේම නෑයෝ වෙලා අපාය ගියාය නැද්ද? සුප්‍රබුද්ධ රජුරුවන්ට රජ වෙන්න පින තිබ්බා. රටක රජ වෙනවා කියන්නේ ආයි පිනක් තියෙන්න හොඳ නැද්ද?
කන්න නැති ඉන්න ගයක් නැති යන්නේනමන් නැති මිනිස්සු කොච්චර දැන් ඉන්දියාව ගත්තාම කොච්චර ඉන්නවද? එතකොට ඒ අතර ඒ යම් විශාල ප්‍රදේශයක රජෙක් හැටියට සියලු දෙනාගෙම ඒ දේවල් භුක්ති විඳිනවා කියන්නේ පෙර පිනක් තියෙනවා. සුප්‍රබුද්ධ රජුරුවන් රජ වෙන්න පින තිබ්බා. ඊළඟට තමන්ගේ දරුවෝ හැටියට මහා පින්වන්ත සසරේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරපු මහා පින්වන්ත කෙනෙක් තමන්ගේ දියණියක් හැටියට තමන්ගේ ලෙයින් ඉපැද්දෙද යසෝදරාවගේ තාත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඇස් දෙකෙන් දැක්කා. බුදු කෙනෙක් ඇස් දෙකෙන් දකින්න පින ලැබුණා. රජකම් කරා. හැබැයි අද කොහෙද? පොළොව පලාගෙන අපායට වැටුණා. බුදුහාමුදුරන්ගේ මාමණ්ඩි සුප්‍රබුද්ධ රජු මසීනාට මොකද වුනේ? දේවදත්ත ඒත් පොළොව පලාගෙන අපාය. එතකොට අපිට පේනවා මේ බුදුහාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න පුළුවන් වුණා. තමන් සසරේ වපුරපු දේවල් තමන් සසරේ අරගෙන යනවා. ඒ නිසා අපි කවුරුත් යමක් වපුරනවාද ඒ වපුරන දේ අස්යෙන් අපිට ලැබෙනවා. දැන් සමහර ලාවට අපි ධර්මය අවබෝධ කරත් විපාක එනවා. බිම්බිසාර රජුගේ සෝවාන් වෙලා රජකම් කරා. ඒ වගේම අනිත් පැත්තට විපාකෙත් ආවේ නැද්ද? පොඩි දුකක්ද කන්න නැතුව මැරෙන්න දාලා තියෙනවා කියන්නේ හිර කුටියක දාලා. දවස් ගාණක් කන්නත් නැහැ වතුරත් නැහැ. මේ නිකම් මිනිස්සෙක් නෙමෙයි රට පාලනය කරපු රජ කෙනෙක්. මානසිකව කොච්චර ඇද වැටෙන්න ඕනද? දේවියටවත් මුලින් බලන්න දුන්න අන්තිමට ඒකක් නැවැත්තුවා. කෑම හංගගෙන ගෙනාව ඒකක් නැවැත්තුවා. ඊළඟට තමන්ට කන්න දෙන එක අඹරලා ඇගේ ගහගෙන සලුවකින් වහගෙන ආවා කියලා. සූර්ලා යන්තම් ගුලියක් හදලා අනේ කටේ තියන. ඒකක් නැවැත්තුවා. අන්තිමට කාටවත් බලන්න දෙන්නේ නැහැ. ඒත් නිකම් මැරෙන්න දුන්නෙත් නැහැ. වද දීලා මරපන් කියලා වදකයන්ට අණ කරේ. කකුල් පළලා ලුණු දාලා ගිනි පොකුරට ඇවිත් එතකොට ඒවා සෝවාන් වුණත් එච්චර විපාකයක් සසරේ කරපු කර්ම. ඒ නිසා මතක තියාගන්න කර්ම විපාක කියන්නේ මහා පුදුම දේවල්. කර්මය ගැන හිතන්න. ඒ හිතනකොට අපිට ගොඩාක් මේ අකුසල් වලින් වළකින්න පුළුවන් හැකියාවක් එනවා. අපි කර්මය ගැන හිතනකොටයි මතක් වෙන්නේ. යමක් කරන්න හිතනකොට මතක් වෙනවා මේ දේ කරොත් මේකේ විපාක මට අරගෙන යන්න වෙනවා. කර්මය ගැන නිතර හිතන්න කියන්නේ ඒකයි. එතකොට හිතට කේන්තියක් වෙනවා. ශනේ මතක් වෙනවා නෑ මම මේ දේ කරොත් මටම සසරේ මේ කර්ම විපාක අරගෙන යන්න වෙනවා. අන්න හිත නවත්ත ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ලේසි නෑ මේ සසරේ හිතේ ස්වභාවය. කර්ම විපාක වල ස්වභාවය. ඔය ලංකාවේ දැන් ටික කාලයක් මාව හම්බෙන්න මම ලංකාවේ ඉන්නකොට සවුද සෙනසුරාදා වගේ දවස් වෙයිට් කරලා තිබුණා. දැන් අවුරුද්දකට එකහමාරකට වගේ කලින් තරුණ දරුවෙක් අවුරුදු මං හිතන්නේ 22ක් 23ක් වගේ. ඒ ළමයා එනවා. ඇවිල්ලා ඉතින් අර මිනිස්සු මාව හම්බෙන්න අතරතුර හම්බෙන්න ඇවිල්ලා දවසක් ඇවිල්ලා කිව්වා හාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා මට වදින්න ඕනේ කියලා. මේ පොතෙක් මං කිව්වා කමන්නේ නැහැ. ඊට පස්සේ කකුල් දෙක අල්ලගෙන ඔළුව තියාගෙන අඬනවා. ඊට පස්සේ මං ඔළුව අත ගාලා ඇහුවා ඇයි දරුවෝ කියලා. කතා කරේ නෑ. එහෙම එළියට පැනලා මේ දිව්වා. පස්සේ මම බලද්දි ගේට්ටුවෙන් ගිහිල්ලා ආයි මාස 4-5කට පස්සේ ආවා. ඒ ඇවිල්ලත් ඇඬුවා. මං ඇහුවත් මට මතකයි ඔයා ආවා. පුතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කියලා. වැඩක් නෑ හාමුදුරුවනේ. මං අපායේ තමයි කිව්වා. මං ඉතින් ගණන් මං hina වෙලා කිව්වා. ඉතින් එහෙම අපාය යන්නේ නෑනේ. දැන් ඔයා තාම මනුස්ස ලෝකෙනේ ඉන්නේ. ඔයාට තාම ඕනේ දෙයක් වීරියෙන් අකුසලයක් නම් යටපත් කරන්න පුළුවන් තියවා කියන්න කියලා. බුදුහාමුදුරන්ටවත් මාව බේරන්න බෑ කිය ඔබ වහන්සේට තියා. බරපතලම දෙයක් වෙන්නේ නැහැ. එහෙම කිව්වා. ඉතින් කියන්නේ කියලා අඬනවා යනවා. එදත් ගියා. ඊට පස්සේ දවසක් ආපු වෙලාවේ මම හම්බෙන්න ආපු කීප දෙනෙක් හිටියා. මං ඉතින් එළියට යවලා මං කිව්වා පුතේ දැන් කවුරුත් නැහැ මෙතන ඉන්නේ ඔයයි මායි විතරයි. ඔයාට ඕනේ ප්‍රශ්නයක් මාත් එක්ක කියන්න. මං අහගෙන ඉන්නා. මට පුළුවන් දෙයක් නම් මට තේරෙනවා ඔයාගේ මොකක් හරි දෙයක් ඔයා කියාගන්න විදිහක් නැතුව මේ මාව හම්බෙන්න එනවා.
ඔයා කියන්න කියලා. ඊට පස්සේ ඉතින් කීව වැඩක් නෑ හාමුදුරනේ මං අපායි තමයි කිව්වා. මං කිව්වා නෑ එහෙම නෙවෙයි කියන්නකෝ ඉතින් මොකද්ද ඔයාට උනේ කියලා. සමහර දේවල් බේරෙන්න බැරි දේවල් තියෙනවා කර්ම. ඒ ළමයා කියන පුංචි කාලේ තියෙන විස්තරයක්. අම්මයි තාත්තයි දන්න කාලේ ඉඳන් යකා යක්ෂණී වගේ කිව්වා. මොකද තියෙනවා ලංකාවේ. හරියට බීලා ඇවිල්ලා ගහනවා කිව්වා අම්මට ගහනවා. නංගි කෙනෙක් හිටියා කිව්වා අවුරුදු 15 16 වෙනකොට ගෙදරින් කරදර නිසාම පැනලා ගියා. ඊට පස්සේ ඉතින් මේ ළමයාට අක්කායි. ඉතින් මේ ළමයා පොඩි කාලේ ඉඳන් හරියට කියන සමහර දවස්වලට ඇය එළි වෙනකන් වැසිකිලි. එක්ක ඇඳ ආස්ති. දොර ආස්සට ගිහිල්ලා තාත්තයෙන් ගහලා ගුටි කානකොට දොර ආස්සේ ඉංගපුවාම එහෙම දොර ආස්සේ නින්ද යනවා. එක සැරයක් අම්මගේ අතක් කැඩුවා කිව්වා. ඊට පස්සේ ඔළුව පැලුවා කිව්වා ගහලා. ඒ වගේ හරියට වද දෙන සසර හතුරු එහෙම හම්බෙනවා කර්ම විපාක වලට. ඒ ළමයා කියන දවසක් ඒ ළමයාට අවුරුදු මං හිතන්නේ 15ක් හරි 16ක් හරි 14 හරි වයසේදී දවසක් ඒ තාත්තා ඉතින් ඇවිල්ලා බීලා ඇවිල්ලා අම්මට අල්ලගෙන ගහලා කිව්වලු අද මේ කිව්ව මරනවා කියලා ගියා කිය බොන්න. දැන් දන්නවා මේ ළමයා දැන් බීලා ආවම අද රෑ ආයි යුද්ධයක්. දැන් බීලා එනකොට මේ ළමයා මොකද කරේ? කෑ ගහගෙන එනකොට කුණුහරුප කියාගෙන දොර ආසර ඉංගුවා. ඉස්සරහට පුතාද දැක්කේ ගැහුවා දරුවට. දොර ආසරට රිංගලා හිටියා. ආපු ගමන් ඉතින් අම්මට ගහලා ඒ ළමයා කියනවා මට පේනවා අම්මව බිත්තියේ ඔළුව ඇනලා ඊට පස්සේ අම්මව බිම දාගෙන අම්මගේ බෙල්ල මිරි කරනවා. ඒ අම්මා අතපය පොලේ ගහනවා බෙල්ල හිර වෙනකොට. මේ ළමයා දොර ආස්සේ ඉඳන් බලාගෙන ඉඳලා දැන් ඒ දරුවගේ කරගන්න දෙයක් නැහැ අම්මා මරයි කියන බයට දොර ආස්සේ තිබ්බ කර්ම කියන්නේ පොරව. තේරෙනවද වෙච්ච දේ? අම්මා මරයි කියන බයට ගැහුව පොරවෙන් තාත්තා. ගහපු පාර කැරකිලා වැදුනේ පොරවේ අනිත් පැත්ත. තාත්තා ලේ දාගෙන නහයෙන් කටෙන් ඇදගෙන වැටුණා. පොරවත් දාලා ළමයා පැනලා දිව්වා. ඊට පස්සේ මට ඒ දරුවා කියපු විදිහට දවස් 2-3කට පස්සේ තාත්තා ඉස්පිරිතාලේ සිහි ඇවිල්ලා තියෙනවා. ඒ තාත්තා කොහොම හරි කියලා තියෙනවා මේ මට දැක්කොත් අඳුරන්න පුළුවන් මගේ පුතා නෙමෙයි කියලා කොහොම හරි ළමයා බේරුවා. ඊට පස්සේ ඉතින් කණෙන් ලේ ගියා ගෙදර ආවා කීවා ටික දවසක් හිටියා කොහොම හරි තාත්තා නහයෙන් ලේ යනවා සිහි නැතුව වැටෙනවා කලන්තේ හැදෙනවා ඕම ඉඳලා තාත්තා නැති වෙනවා. එතකොට දැන් මේ දරුවට වයස අවුරුදු 20 ගානක් 23ක් හරි 27ක්. ඉතින් ඇවිල්ලා අඬලා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේට මාව බේරන්න බෑ කියලා. බුදුහාඳුරන්ටවත් මාව බේරන්න බෑ කියලා. මං ඉතින් අපායේ තමයි කියලා අඬලා යනවා. බේරන්න පුළුවන් අපිට. කර්මයෙන් පැටලෙන පටලැවිලි බා. ඒ දරුවා හරි පව් ඉතින් මට හරි දුකයි. ඒ දරුවා කියනවා කැලණි ඔබ දන්නවා අනිත් චෛත්‍ය වගේ නෙමෙයි රෑ එළි වෙනකන් ඇරලා තියෙනවා. ඒ ළමයා කියනවා රෑ 11ට මාට විතර රෑට යනවා කියලා කැලණියට. එළි වෙනකන් චෛත්‍ය දිහා බලාගෙන අඬනවා. හොඳට බණ අහනවා. හොඳට ධර්මයේ තේරෙනවා. බණ අහනකොට ජීවිතය ගැන වෙච්ච දේ ගැන තේරෙනවා පසුතැවෙනවා. නමුත් ආපස්සට හරවන්න පුළුවන් බෑ. ඊට පස්සේ මම නිකන් ඒ හිත මට තේරෙන්නේ නැති නිසා මොකද මම දන්නේ නැහැ මේ වෙලාවේ සිතුවිල්ල. මං කියව පුතේ ඉතින් ඔයා මේ වෙලේ අම්මව බේර ගන්නනේ නේ හාමුදුරනේ මට කේන්තියයි මේ වෙලේ තාත්තාත් ගැන කේන්තිය මාවක මරන්න හිතුණා. ඉතින් හිතට එන සිතුවිලි කර්ම විපාක කියන්නේ හරි පුදුමයි. ඒ නිසා සමහර ඒවා අපිව පරිසරයෙන් ගිහිල්ලා පටලලා එතනට අතහරින්න මතක තියාගන්න. සමහර පුද්ගලයෝ ඉන්නවා බේරෙන්න බැරි විදිහට ආපස්සට හිතනකොට වැඩේ වැරදිලා ඉවරයි. මම ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. හරියට මම භාවනාවට සටහන් කරනවා ඊරකාරයෝ ලුඟහටනේ වෙච්ච මිනිස්සු අර ලංකාවේ හරියට මම වැඩ සටහන් කරනවා. සමහර චරිත පුදුමයි වීරිය වඩන අය. හැබැයි ඒ අයගේ ජීවිතය ආපස්සට ගත්තහම පුදුම චරිත ධර්මයට යොමු වෙන චරිත. ඒ නිසා මතක තියාගන්න සමහරුන්ට වරදිනවා. හැබැයි ඒ වැරදිලා ධර්මයේ අහු වෙලා වේගෙන් ධර්මයේ කරා යන අය. ඒ වැරදි හදාගන්න පුළුවන් විදිහට ධර්මයේ කරා යන්න
පුළුවන් අයි හැබැයි ආනන්තර යකුසලයක් වුණු තමාරය ඒකට ධර්මය කියන්නේ විපාකාන්තරාය කියලා මේ ජීවිතයේ සෝවාන් වෙන්න පින තිබ්බත් ආනන්තර යකුසලයක් වුණොත් වැහෙන අජාසත් රජ්ජුරෝ කියන්නේ සෝවාන් වෙන්න පිනක් ඇතුව ඉපදිච්ච කෙනෙ වැඩේ වැරදිලා පස්සේ කාලි බුදුහාන්දුරන්ගෙන් බණහන්නෙන එහෙම බණහන් ඇවිල්ලා ඔය අජාසත් රජ්ජුරුවන්ටම කරපු දේශන ගොඩත්තිය දවසක් බණ අහගෙන ඉඳලා රජ්ජුරුව කියනවා ස්වාමීනි මට රාජකාරි වගේක් තියෙනවා කියලා ඒ බණ ඉවරලා වැඳලා නැගිටලා යනවා එතනින් නැගිටලා යනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරන ආනන්දය අජාසත් රජ්ජුරුව පීතෘ ඝාතන අකුසලේ නොකරා නම් අද මේ බණ ටික අහලා මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා එතකොට බලන්න සෝවාන් වෙන්න අවශ්‍ය සද්ධර්මය ලැබුණා ඒ ලැබුණේ සාමාන්‍ය කෙනෙක්ගෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගෙන්මයි ලැබුණේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ බාහිරින් ලැබුණා හැබැයි ඒ වෙනකොට ආනන්තරී අකුසලෙන් වැහිලා හිටියේ අද අපායි ඒ නිසා ධර්මය අවබෝධ කරන්න පින තිබ්බය අවස්ථාව අහිමි කරගෙන අපාය වැටලා තියෙන ඕන තරම්